right එතකොට ගිය සතියේ කරපු ටික මතකයිනේ අපි ගිය සතියේ කතා කරා මොනවාද අපි ප්‍රෝග්‍රෑම් කරන්න යනකොට කොහොමද ප්‍රෝග්‍රෑම් එකකට අදාළව තියෙන ගැටලුව විශ්ලේෂණය කරගන්න කියලා ඒ වගේම තමයි මේ විශ්ලේෂණය කරගන්න ගැටලුව ඊට පස්සේ අපි සොලියුෂන් එකක් ගන්න ගැටලුවට සොලියුෂන් එකක් ගන්න ගැටලුවට විසඳුම අරගන්න ප්ලෑන් කරනකොට මොන විදිහටද ප්ලෑන් එක හදාගන්නේ කියලා. එතකොට මේ ප්ලෑන් එක හදාගන්න එක සම්බන්ධයෙන් මම විදි දෙකක් දෝල පුතාලට කිව්වා. එකක් තමයි graphical representation එක චිත්‍රකාකාරයෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. අනිත් එක තමයි textual representation එක වදන් විදිහට ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. right එතකොට graphical representation එකයි textual representation එකටයි අදාළව තියෙන graphical representation එකට අදාළව තියෙන symbols ටික ගැන අපි කතා කරා. ඒක තමයි අපි flow chart එකක් අඳිනවා කියලා කතා බහ කරගත්තේ. සහ ඒකට අදාළව තියෙන සංකේත ටික මොන වගේද කියන එකත් අපි කතා බහ කරා. ඒතර මේ තියෙන්නේ ගිය සතියේ අපි කතා කරගත්ත දේවල් ටික. එතකොට ගැලීම් සටහන් සංකේතවලදී අපි කතා බහ වුණා ආදාන ප්‍රතිදාන වලට අදාළව සංකේතයක් තියෙනවා. ඒක ආදානයක් වුණත් ප්‍රතිදානයක් වුණත් අපි කිව්වා පාවිච්චි කරන්නේ සංකේතය. ඒක අපි සමාන්තරාශ්‍රයක් ඉංග්‍රීසියෙන් නම් අපි කියනවා පැරලෝග්‍රෑම් එකක් කියලා. ඊළඟට ඒක ඇතුලේ අපිට සරලව ලියන්න පුළුවන් මොකද්ද කෙරෙන්න ඕන දේ. එතකොට එතනදී මම දුවල පුතාලට ඉන්ඩිකේට් කරපු දෙයක් තමයි මේ නිතරම ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරනකොට කම්පියුටර් එක නැත්තම් ප්‍රෝග්‍රෑම් එක අපි කියලා හිතන්න කියලා. රයිට් එහෙම හිතලා තමයි ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් කරගන්න එක ලේසි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රොසෙස් එකක් අපි ඉන්ඩිකේට් කරනවා කියලා කිව්වා රෙක්ටැන්ගල් එකකින් ඍජු කෝණාශ්‍රයකින්. ඒක ඇතුලේ අපිට ක්‍රියාවලියක් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි ආරම්භය සහ අවසානය අතර මේක තමයි මම මුලින්ම කිව යුතුව තිබුණේ. මට නමුත් ඒක මුලදී ඉන්ඩිකේට් කරන්න බැරි වුණා. ඒතර ආරම්භය අවසානය කියන එක අපි ඕවල් ෂේප් එකකින් ඉන්ඩිකේට් කරනවා. ඊළඟට කොන්දේසිය එන අවස්ථාවල් තියෙනවා. අපි කතා බහ කරා පොඩි උදාහරණ කීපයක්. එතකොට ඒ වගේ කොන්දේසිය එන තැනකදී මම කිව්වා කොන්දේසිය කියන එක ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඩයමන්ඩ් ෂේප් එකක් පාවිච්චි කරලා. එතකොට මේ ඩයමන්ඩ් ෂේප් එක ඇතුලේ අපි කොන්දේසියට අදාළව නැත්නම් අපේ කොන්දේසිය ක්‍රියාත්මක කර ගැනීමට අදාළව ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඒ ප්‍රශ්නය ඔව් සහ නැත කියන විදිහට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. එතකොට අපි විදිහක් හදාගන්න ඕනේ කොහොමද කියන්නේ අපිට තියෙන ගැටලුව අපිට තියෙන කොන්දේසිය ඔව් නැහැ කියන වචනත් එක්ක කතා කරන්නේ කොහොමද කියන එක නැත්නම් ඒක කන්වර්ට් කරගන්නේ කොහොමද කියන තැනට අපි හදාගන්න ඕනේ අපේ ප්‍රශ්නය. ඔව් පුතේ. සර් එතකොට සර් ඔව් නැහැ කියන එක දෙක විතරද පුළුවන් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් දීලා ඒකට උත්තර දෙකක් දීලා එහෙම බැයිද? එහෙම බෑ පුතේ. අපේ ඇල්ගොරිතම් එක අපි නිතරම හදාගන්න ඕන ප්‍රශ්නය ඔව් සහ නැහැ කියන. මොකද මේ ඔව් නැහැ කියන අගයන් දෙක ප්‍රෝග්‍රෑමින් වලදී අපි මැප් කරනවා true and false කියන අගයන් වලට. ඒතර ඔයගොල්ලන්ට පැස්කල් කරගෙන යනකොට ඔයගොල්ලන්ගේ පොතේ ඇති බූලියන් ඩේටා ටයිප් එක කියලා ඩේටා ටයිප් එකක් ගැන අපි කතා කරනවා. ඒ බූලියන් ඩේටා ටයිප් එකේ තියෙන්නේ true and false කියන අගයන්. සත්‍ය සහ අසත්‍ය කියන අගයන්. ඒතකොට මේ බූලියන් ඩේටා ටයිප් එකට ගැලපෙන්න තමයි අපි මේ කන්ඩිෂන් එකක් නිතරම වැඩ කරන්නේ. මොකද ප්‍රෝග්‍රෑමින් වල කන්ඩිෂන් එකකින් නිතරම බලාපොරොත්තු වෙන අවුට්පුට් එක. ඒ කියන්නේ කොන්දේසියකට අදාළව ප්‍රෝග්‍රෑම් එක බලාපොරොත්තු වෙන අවුට්පුට් එක තමයි සත්‍ය කියන අගය හෝ අසත්‍ය කියන අගය. එතකොට ඒක අපි ෆ්ලෝ chart අඳිනකොට අපි true false කියන එක මෙතනට true false පාවිච්චි කරන්නත් පුළුවන්. yes no පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකයි අපි ඒක ඒ විදිහට හදාගන්නේ. එහෙම නැතුව අපිට බෑ මේ විදිහේ. ඒ කියන්නේ අපිට සරල උදාහරණයක් අතොත් අඹ ගෙඩි ගණන කීයද
ඒ වගේ දැන් එතකොට කීයද කියලා වම මොනවාද දෙන්න ඕන ඉලක්කම් අගයක්නේ. ඒ වගේ ප්‍රශ්නයකට මෙතන හරව ගන්න බෑ. ප්‍රෝග්‍රෑමින් වලදී දැන් දුවල පුතාලට ඉස්සරහට කරගෙන යනකොට තේරෙයි ප්‍රෝග්‍රෑමින් වලදී මේ කන්ඩිෂන් එකක් සම්බන්ධ වෙන තැන් නිතරම මේ yes no එක ගලප ගන්න පුළුවන් කියන එක. රයිට් ඒක දැන් අර මෙතනදී මේක කතා කරනකොටම එක පාර්ට් ටිකක් දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ වගේ දේවල්. දැන් ඔව් නෑ කියලා උත්තර දෙන්න බැරි ප්‍රශ්න තියෙනවානේ. ඒකට එහෙම එකක් කොහොමද හැන්ඩල් කරගන්නේ? රයිට් ඔය වගේ ගැටලු වෙන්න පුළුවන්. එතකොට අපි දැන් ප්‍රෝග්‍රෑම්ස් කීපයක් ලියලා බලමු. අපි දැන් ලියනවා. ප්‍රෝග්‍රෑම් 10ක් 15ක් අපි මුලින්ම මේ ෆ්ලෝ chart එකෙන් ඩිසයින් කරනවා. අද කරනවා සර්. ඔව්. අද 10 15ම කරගන්න බැරි වෙයි. අද මුලින් ඉඳලා අපි පටන් ගන්නවා. දැන් මම එක ප්‍රශ්නයක් කරලා පෙන්නනවා ඔයගලන්ට ඊළඟ එක ඔයගලන්ට කරන්න කියනවා. රයිට්. එතකොට මට කරලා ඔයගලන්ගේ උත්තරය මට දැන් ඔයගලන්ට අද කමියුනිකේට් කරගන්න විදිහක් නැහැ නේ. අපි WhatsApp group එකක් වගේ එකක් හදාගත්තේ නැහැ නේ. දැන් WhatsApp group එකක් හදාගන්න එකටත් මම link එකක් එවන්නම් ඔයගලන්ට. මට මේ වීක් එක ඇතුළත හදාගන්න උවමනා වුණේ නැහැ. මම මේ අද ඔයගලන්ගේ සෙෂන් එකෙන් පස්සේ එකක් හදනවා. හදලා මම නැනපෙත එවන්නම් Telegram එකට දාන්න කියලා. එතකොට ඔයගොල්ලෝ මේ link එක click කරලා WhatsApp group එකට connect වෙන්න. එතකොට ඔයගලන්ගේ උත්තර මෙතනින් ඉස්සරහට අපි කතා කරගෙන යනකොට ඔයගොල්ලෝ කරන ක්‍රියාකාරකම් වල උත්තර ටික මට ටක් ගාලා පොතේ ලිව්වොත් ෆොටෝ එකක් අරගෙන ටක් ගාලා එකට එවන්න ඕනේ. රයිට්. ඒතකොට ඉස්සරහට අපි වැඩ ටික කරගෙන යන්නේ ওই විදිහට. අද අපි පොඩ්ඩක් කතා බහ කරගෙන ඔයගලන්ට මම ප්‍රශ්න කරන්න පොඩි වෙලාවක් දීලා ඊට පස්සේ මම මෙතන ඇඳලා පෙන්නනවා. ඒ ඇඳලා පෙන්නුවෙන් පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වැඩේ හරි විදිහට සිද්ධ වෙනවද නැද්ද කියන එක ඔයගලන්ට අවශ්‍ය ප්‍රශ්න. සර් ප්‍රශ්න ලියන්නේ සර් පොතේද? ඔව් ප්‍රශ්න ලියන්න පොතේ ලියන්න පොතේ. ඒ කියනවා ඔයගොල්ලෝ උත්තර ලියන පොතේ. රයිට් ලියන පොතේ ලියලා හරියට ඇඳ ගන්න ඕනේ. රයිට්. එතකොට කොන්දේසියක් හැන්ඩල් කරගන්නේ ඔය කියන ෂේප් එකත් එක්ක. ඊළඟට ගැලීම බොහොම ලේසි. ඊතලයකින් අපිට එන්න තියෙන මම මේ උදාහරණය තමයි රතු පාටින් පෙන්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගැලීම කියන එක මේ හැම තැනකම. එතන ඊතලේ දානකොට පුරුද්දක් හොඳට මතක තියාගන්න මේ. ඒ කියන්නේ ඔයාගේ ඉර අවසානයේ තමයි මේ ඇරෝ හෙඩ් එක ඊතල ඔලුව දාන්නේ. අතරමැද්දේ ඊතල ඔලුව දාන්න එපා. රයිට්. ඒක දැම්මොත් වැරදි. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්ස් වැරදි කියලා අපි කියනවා. රයිට්. ඒ කියන්නේ මේක අඳින සම්මතයක් තියෙනවා. මේ සම්මතයෙන් පිට යනවා කියන එක. රයිට්. ඊළඟට අන්තිමට කතා කරා මේ සම්බන්ධක ගැන. ඒතර සම්බන්ධක කියන එක මම කිව්වා උවමනා වෙන්නේ අපිට ෆ්ලෝ chart එක තවත් තැනකට ගෙනියන්න ඕනොත් නැත්නම් අපිට උදාහරණයක් විදිහට අපේ අඳින කොලේ ඉඩ මදි වුණොත් ෆ්ලෝ chart එක තව කොලයකට කන්ටිනියු කරනවා නම් අපි කනෙක්ටර් එකක් දාලා තමයි කන්ටිනියු කරන්න කියලා තමයි අපි කතා බහ වුනේ. හරි. එතකොට මේ දේවල් ටික ගැන දැන් මතක ඇති කියලා හිතනවා සහ ගිය සතිය ආපු නැති අය ඉන්නවනම් මම විනාඩි 2-3ක් දෙන්නම්. ටක් ගාලා මේක කොපි කරගන්න. මොකද අපි දැන් අද කරගෙන යන වැඩේට අපිට මේ සංකේත ටික අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ස්ක්‍රීන් එක මෙතනට ගන්නවා. අපි අපේ උදාහරණ අපි පටන් ගත්තේ මට මතක විදිහට මෙතනින්. ඒ නිසා ගැලීම් සටහන් සංකේත කියලා දාන්න. මීට කලින් මොනවා හරි ලියවිලා තිබ්බනම් පොඩ්ඩක් පුතේ වීඩියෝ එක රිෆර් කරලා බලන්න. මටත් ලොකුවට මතක නෑ මීට කලින් අපි මොනවා හරි පොඩි දෙයක් සඳහන් කරාද කියන එක. ගැලීම් සටහන් සංකේත කියලා දාගන්න. ඊට පස්සේ මේ සිම්බෝල්ස් ටික ඇඳගන්න. එතකොට ඉංග්‍රීසි මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් වලින් ලියා ගන්න. සිංහල මීඩියම් කට්ටිය සිංහල මීඩියම් වචන වලින් ලියා ගන්න. ඊට මම විනාඩියක් දෙකක් දෙන්නම්. ටක් ගාලා මේක කොපි කරගන්න. ඊට මම ටක් ගාලා පහළට කරගන්නවා. ඊටර ටිකක් කොපි කරගන්න. මට චුට්ටක් ඉන්ඩිකේට් කරන්නකෝ කවුරු හරි එහෙම ඉන්නවද කාලය අවශ්‍යද කියන එක. දුවෙක් හරි පුතෙක් හරි එහෙම ලියා ගන්න ඕන අය ඉන්නවද? පොඩ්ඩක් මට එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. මැසේජ් එකක් හරි නැත්නම් මයික් එක ඔන් කරලා හරි ලියා ගන්න ඕන කියලා මට කියන්න. එතකොට මට ටයිම් එකක් දෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම අපිට උදාහරණට යන්න පුළුවන්. චනිතු අත උස්සලා තියෙනවා. චනිතුට ලියා ගන්න ඕනේ කියන්නේ නේද? හරි. ටක් ගාලා ලියා ගන්න පුතේ. මේක ඇඳගන්න අතරතුරේ මම පොඩි දෙයක් මතක් කරන්නම්. අපි ගිය සතියේ කතා කරගත්ත දේවල් වල ක්ලියර් නැති මොනවා හරි තියෙනවා නම් දැන් කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවා හරි ක්ලියර් කරගන්න බැරුව හරි නැත්නම් මම හිතන්නේ ක්ලියර් නැති තැනක් ඇති කියලා මේක අපි
බොහොම ප්‍රාථමික සිම්බෝල්ස් ටික ගැන විතරක් කතා කරපු නිසා මොන හරි ක්ලියර් නැත්නම් තියෙනවා නම් අහලා ක්ලියර් කරගන්න. මං හිමින් උඩට කරනවා. රයිට් හරි කියලා දාලා තියෙනවා චනිතු. රයිට් මේ ටික ඉවර කරගන්න චනිතු එහෙනම්. පුතා දුවල පුතාලා පොඩි දෙයක් මම ආයි ඉන්ඩිකේට් කරන්න ඕනේ මේ ගිය සතියේ මම කිව්වා එක්සිට් වෙනකොට මීඩියම් එක චුට්ටක් කියලා යන්න කියලා පුතේ මට හම්බුනේ 24 දෙනෙක්ගේ ඩීටේල්ස් විතරයි. එතකොට සිංහල මීඩියම් 18යි ඉංග්‍රීසි මීඩියම් 6ක් කියලා තමයි මට කවුන්ට් උනේ. දුවල පුතාලට පුළුවන් නම් අදත් ඉවර වෙලා යන්න කලින් පොඩ්ඩක් මට කවුන්ට් එක දාන්න. මොකද අද 33 දෙනෙක් ඉන්නවා මෙතන. පොඩ්ඩක් හරියටම බලා ගන්න. මොකද ඔයගලන්ගේ එක්සර්සයිසස් එහෙම හදනකොට මට සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් print කරන්න යනකොට පොඩි ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා කවුන්ට් එක වැරදුනොත්. ඒක නිසා දැන් දාන්න එපා. ඉවර වෙලා යනකොට ඒ කියන්නේ ලීව් වෙන්න කලින් මම මතක් කරන්නම් ක්ලාස් එක ඉවර කරන්න පොඩි වෙලාවකට කලින්
එතකොට පොඩ්ඩක් ආයිසරයක් මීඩියම් එක දාලා යන්න මට හරියටම කවුන්ට් එක චුට්ටක් අරගන්න. රයිට්? හරි. මේ තියෙන්නේ අන්තිම ටික අපි ඊළඟට ප්‍රශ්නට යමු. right චනිතු ඉවරද? ඉවරයි. right හරි. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මේක බොහොම සරල ප්‍රශ්නයක්. right මේ ප්‍රශ්නේ කරන්නේ මම. හරි. ඊළඟට තමයි ඕගොල්ලෝ මේකට අදාළව ෆ්ලෝ chart එකක් අඳින්න ඕනේ. කියන්නේ මම ඊළඟට දෙන ප්‍රශ්න. right එතකොට මම මේක මගේ ප්‍රශ්න ටික මම එක්සැම්පල් කියලා ගන්නවා. ඔයගලන්ගේ ප්‍රශ්න වලට මම Q1 Q2 කියලා questions වලට අදාළව තමයි දෙන්නේ. right හරි. එතකොට මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ දැන් මේ මම උදාහරණ ලියුවම ඔයගොල්ලෝ උදාහරණ ලියා ගන්න ඕන පුතේ පොතේ. මුලින්ම මම උදාහරණේ ඉවර කරනකන් ඉන්න. ඊට පස්සේ මම ලියා ගන්න ටයිම් එකක් දෙනවා. right ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ඊළඟ ප්‍රශ්නේ try කරන්න. right හරි. පළවෙනි එක්සැම්පල් එක right ප්‍රශ්නේ මෙන්න මේ විදිහයි. right මම ඉංග්‍රීසි වලින් උත්තර ගන්න මෙතනින් ලියන්න.
right. එතකොට මේක බොහොම සරල ප්‍රශ්නයක්. මේක කියලා තියෙන්නේ පරිශීලකයාගේ ආදානයක් ලෙස නම හා වයස ලබාගෙන ඒ තිරේ මත ප්‍රදර්ශනය කිරීම සඳහා ගැලෙක්ස ගණනක් නිර්මාණය කරන්න. මේක බොහොම සරල වැඩක් කරන්න තියෙන්නේ. අපිට සිද්ධ කරන්න තියෙන දේ තමයි අපි අරගන්නවා 9යි වයසයි ඉන්පුට් එකක් විදිහට. right එතකොට අපි ක්ලියර් කරගන්න ඕනේ මොනවාද අපි ඉන්පුට්ස් විදිහට අරගන්න හදන්නේ කියන එක. 9යි වයසයි ඉන්පුට් එකක් විදිහට අරගෙන යූසර් දීපු 9යි වයසයි අපි අවුට්පුට් එකක් විදිහට ස්ක්‍රීන් එකේ පෙන්නනවා. right එතකොට ඕක තව දුරට මොඩිෆයි කරන්න පුළුවන් නේද? ඔයා ඉන්පුට් එකක් විදිහට යූසර් එකෙන් යමක් ඉල්ලගෙන ඊට පස්සේ යාගේ ඩීටේල්ස් එන විදිහට අපිට ස්ක්‍රීන් එක මොඩිෆයි කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපි ඒ තරම් දුරට යන්නේ නැහැ. බොහොම සරල දෙයක් අපි මේ කරන්නේ. එතකොට මේ වගේ දෙයකට අපි ෆ්ලෝ chart එකක් නිර්මාණය කරනකොට මුලින්ම කරන්න ඕන දේ අපි මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ මෙයා. right එහෙනම් අපිට අරගන්න පුළුවන් start සිංහලෙන් නම් ආරම්භයට පස්සේ මොකද අපි කරන්නේ? මේකල කියලා තියෙනවා පරිශීලකයාගෙන් ආදානයක් ලෙස නම හා වයස ලබා ගන්න. එතකොට එතන ආදාන දෙකක් අපිට අරගන්න තියෙනවා නේද? එකක් නම, එකක් වයස. එතකොට ආදාන ප්‍රතිදාන භාවිතා කරනකොට ෆ්ලෝ chart එකක මම කියලා දුන්නේ මොන හැඩය පාවිච්චි කරන්න කියලාද? සමාන්තර ආශ්‍රය කියන එක පාවිච්චි කරන්න කියලා. right? එතකොට සමාන්තර ආශ්‍රයයක් ඇතුළේ එහෙනම් අපි මේ ලබාගත් යුතු ආදාන දැන් මම කියවනේ ඔයා ප්‍රෝග්‍රෑම් එක කියලා හිතන්න කියලා. ඔන්න දැන් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වුණා. දැන් ඔයාට මොනවද ඕනේ? නේද? ඔයාට අවශ්‍යයි පරිශීලකයාගේ නම. පරිශීලකයාගේ වයස. කොහෙද පරිශීලකයා ඉන්නේ? ඔයාගේ ඉස්සරහා. දැන් ඔයානේ කම්පියුටර් එක. ඔයාගේ ඉස්සරහා ඉන්නේ. එතකොට පරිශීලකයා නිකන් කම්පියුටර් එක ඉස්සරහට ඇවිල්ලා ඔයාට නමයි වයසයි නිකන් කියයිද? එයාට තේරුමක් නැති වුණොත් දැන් ඔයගොල්ලෝ නේද? ඔයගොල්ලෝ ගේම් එකක් ප්ලේ කරනකොට වෙන දේ හිතන්නකො නේද? ඔයා ගේම් එකක් ප්ලේ කරනකොට ඔයාගේ ඔපොසිෂන් කණ්ඩායමේ ඉන්න කවුරු හරි ඔයාට අප්‍රෝච් කරනවා නම් ඔයාට ඇටැක් කරන්න එනවා නම් තමයි ඔයා ඇටැක් කරන්නේ නේද? නිකන් ඉන්නකොට ඇටැක් කරන්නේ නැහැනේ. ඒ වගේ කම්පියුටර් එකෙන් ඔයාට යම්කිසි දෙයක් ඉන්ඩිකේට් කරන්න ඕනේ ඔයාගේ යූසර්ගේ පැත්තෙන් ක්‍රියාවක් සිද්ධ වෙන්න. ඒතර මෙතනත් එහෙමයි. ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් ඉන්ඩිකේට් කරන්න ඕනේ නැත්නම් සංඥාවක් නැත්නම් එයාට ප්‍රෝග්‍රෑම් එක මීන් කරන්න ඕනේ තේරුම් කරලා දෙන්න ඕනේ යූසර්ට මම ඔයාගෙන් 9යි වයසයි ඉල්ලනවා මට ඔයාගේ 9යි වයසයි දෙන්න කියන එක. ඉතින් ඔකට සරලව කරන්න තියෙන්නේ අපිට පරිශීලකයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නේද? එතකොට මම කියවනේ ඔයා නිතරම ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් හිතන්න කියලා. ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් හිතුවොත් ඔයා නම් ප්‍රෝග්‍රෑම් එක ඔයා නම් කම්පියුටර් එක ඔයා මොකද්ද මොනිටර් එකේ ඩිස්ප්ලේ කරන්නේ? මෙයාගේ නම හා වයස ඉල්ලගන්න. සරලව යාට තේරෙන ආකාරයේ ප්‍රශ්නයක් නේද? බොහොම සරලව අපිට කියන්න පුළුවන් නම සහ වයස ඇතුළත් කරන්න. නැත්නම් ඔයාට එක පේලි දෙකකට කියන්න පුළුවන්. නම ඇතුළත් කරන්න. ඊළඟ ඉන්පුට් එක වයස ඇතුළත් කරන්න. right? ඒ විදිහට අපිට කියන්න පුළුවන්. ඔය කියන ඒවායින් මම වඩාත් විස්තරාත්මක ආකාරය අරගන්නවා. මොකද ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ මම ගිය සතියේත් මේක දුල පුතාලට කියන්නේ නැති මේ කම්පියුටර් එක කියලා කියන්නේ අර සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ තේරුම් අරගන්න පුළුවන් බුද්ධියක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා යාට මේක පුළුවන් තරම් පැහැදිලිව අපි කියලා දෙන්න ඕනේ. right? අන්නේ කියලා දෙන plan එක තමයි අපි මේ අඳින්නේ. ඒක නිසා අපිට අවශ්‍ය දේ පුළුවන් තරම් සරලව අපි ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් මට මේක කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. right? මම එක විදියක් කරලා පෙන්නනම් අනිත් විදි ටික කොහොමද කරන්න කියන එක දුල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. right? ඒතකොට මට මේක ඉල්ලන්න පුළුවන් විදිහ සරලම විදිහට මම ඉල්ලනවා ආදාන දෙකක් විදිහට separate ආදාන දෙකක් විදිහට මේ විදිහට. නම ඇතුළත් කරන්න. right? එතකොට මට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් enter your name hari enter a name hari right නැත්නම් enter name hari ඔය කැමති විදිහට එතනදි grammar අපි ලොකුවට follow කරන්නේ නැහැ. ඒතර මෙයාව ඇඳෙන්න ඕනේ
පැරලල්ග්‍රම් එකක් සමාන්තර ආශ්‍රයක් ඇතුළේ. ඔන්න මගේ පළවෙනි ඉන්පුට් එක හරි. ඊළඟට මම මොකද කරන්නේ? දැන් මම මේක මේ හරහට අඳින්නේ මගේ ස්ක්‍රීන් එක මට මැනේජ් කරගන්න ඕන නිසා. ඕගලන්ට මේක පොතේ පහළට අඳින්න පුළුවන්. එකක් යට එකක්. ඒක තමයි හොඳම විදිහ. right? මම මෙතන මේක මෙහෙම කරන්නේ මට ස්ක්‍රීන් එක මැනේජ් කරගෙන යා යුතු නිසා. right? හරි. දෙවෙනියට මොකද කරන්නේ? වයස ඇතුළත් කරන්න කියනවා නේද? enter age. ඒකත් ඉන්පුට් එකක්. ඒක නිසා මම යාව මේන්ටේන් කරනවා පැරලල්ග්‍රම් එකක් ඇතුලේ. මේවා හරියට වැහිලා තියෙන්න ඕනේ. මම මේ ස්ක්‍රීන් එකේ ලියන නිසායි පොඩි පොඩි තැන් වල හිස් තියෙන්නේ. right? හරි. ඔන්න අපිට නම ඇතුළත් කරගත්තා, වයස ඇතුළත් කරගත්තා. දැන් මේ පරිශීලකයා මොන හරි ප්‍රෝග්‍රෑම් එකකට ලබා දුන්නම, ඒ කියන්නේ කම්පියුටර් එකකට ලබා දුන්නම කම්පියුටර් එක කරන්නේ මේවා මතක තියාගන්න එක. මෙමරයිස් කරගන්න එක. right? එතකොට මෙමරයිස් කරගන්නකොට එයා ගොඩක් වෙලාවට මෙමරයිස් කරගන්නවා අපි කියනවා variables පාවිච්චි කරලා කියලා. දැන් මෙතන නම් අපිට පුළුවන් නම මෙන්න මේ variable එකේ තියාගන්න කියලා විශේෂයෙන් කියන්න. හැබැයි මෙතන අපි එහෙම දෙයක් කියලා නැහැ. අපි කියලා තියෙන්නේ නම ඇතුළත් කරන්න. ඒතර ඒ වගේ ප්‍රකාශයක් ආවම අපි variable එකක් නැත්තම් කම්පියුටර් එකට ලබා දීපු දෙයක් දරාගෙන ඉන්න කෙනා විදිහට ගන්නෙත් මේ කියන නමම තමයි. ඒතර කියන්නේ නම ඔටෝමැටිකලි මේ කියන නම ඔටෝමැටිකලි variable එකක් වෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එකේ යම්කිසි දෙයක් මතක තියාගන්න කම්පෝනන්ට් එකක් වෙනවා. මේ වයස කියන කෙනත් එහෙමයි. එයා ඔටෝමැටිකලි variable එකක් බවට පත් වෙනවා අපි වෙන variables ගැන කියලා නැත්තම්. variable එකක් කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ගණන් වලට ඉගෙනගෙන තියෙනවනේ විචල්‍යයක් කියන එක. නේද? x y a b කියලා දාලා ගණන් හදලා තියෙනවනේ නේද? අන්න ඒ හා සමාන දෙයක්. වෙනස් වෙන දෙයක්. right? වෙනස් වෙන දෙයක් කියලා කියන්නේ ඇත්තටම විචල්‍යයකට වෙනස් වෙන අගයන්. ඒකයි අපි විචල්‍යයක් කියලා සිංහලෙන් කියන්නේ. චලනය වීමක් තියෙන කෙනෙක්. අගයන් වෙනස් එකිනෙකට වෙනස් අගයන් එක එක වෙලාවල් වලට දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්. right? එතකොට ඔන්න දැන් අපි නම ඇතුළත් කරගත්තා. එයාව ඇතුළත් වෙන්නේ නම කියන variable එකට. වයස ඇතුළත් කරගත්තා. එයාව ඇතුළත් වෙන්නේ වයස කියන variable එකට. දැන් අපේ උවමනාව මොකද්ද? නමයි වයසයි ඉල්ලගෙන ඒක නැවත ප්‍රදර්ශනය කිරීම. එහෙනම් ඔන්න අපි ඉල්ලන් ඉවරයි. එහෙනම් අපිට නැවත ප්‍රදර්ශනය කරන්න තියෙන්නේ. කොහොමද ප්‍රදර්ශනය කරන්නේ? අපිට ප්‍රදර්ශනය කිරීමක් මොනිටර් එකේ ප්‍රදර්ශනය කරනවා කියලා කියන්නේ අවුට්පුට් කරනවා කියන එක. නේද? අවුට්පුට් කරන්න නම් ආයෙත් අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? සමාන්තර ආශ්‍රයම තමයි. right? එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ process කිරීමක් නැහැ. ඔන්න ඕක හරි වැදගත්. තේරුණාද? එතකොට අපිට තියෙන්න පුළුවන් processors නැති flowcharts. conditions නැති flowcharts. හැබැයි inputs outputs නැති flowchart අපිට හොයාගන්න හරිම අමාරුයි. කලාතුරකින් අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ තනිකරම process එකක් සම්බන්ධයෙන් විතරක් flowchart එකක් අඳින්න කිව්වොත් processors ගොඩක් විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් input outputs නැති තැනක් අපිට හොයාගන්න අමාරුයි. එහෙනම් මේ පළවෙනි line දෙක inputs. දැන් ඊළඟට මට තියෙන දෙන්නයි display කරන්න නම display කරන්න ඕනේ. වයස display කරන්න ඕනේ. ඒකටත් මම parallelogram දෙකක් පාවිච්චි කරනවා. එතකොට ඒක තමයි මගේ outputs දෙක විදිහට අපිට සලකන්න තියෙන්නේ. right? ඉතින් හරි ලේසි. මොකද අපි කරන්නේ? ඊළඟ පියවර මම කියනවා නම ප්‍රතිදානය කරන්න. නැත්නම් නම ප්‍රදර්ශනය කරන්න. right? සිංහලෙන් නම් display name. දැන් මේ display කියන එක වෙනුවට ඔයගලන්ට තව ගොඩාක් වචන ලියන්න පුළුවන්. output name කියලා ලියන්න පුළුවන්. right? show name කියලා ලියන්න පුළුවන්. හැබැයි අපි වැඩිපුරම පාවිච්චි කරන වචන දෙකක් තමයි මේ display and output කියන එක. ඒ වගේම තමයි ඔය enter name කියන එකට
obtain කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසියෙන් right එතකොට නම ඇතුළත් කරන්න නැත්නම් නම ලබා ගන්න right ඔය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් නම ආදානය කරන්න input a name ඔය කියන වචන පාවිච්චි කරන්න පුළුවන් right නීතියක් නැහැ අනිවාර්යෙන් enter පාවිච්චි කරන්න ඕනේ එහෙම කියලා නීතියක් නැහැ right හරි නම ප්‍රදර්ශනය කරා ඊළඟට මම කරන්න ඕනේ මගෙන් දේවල් දෙකක් ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරන්න ඉරනවා වයස එහෙනම් වයස ප්‍රදර්ශනය කරන්න display age එයාවත් අපි අඳින්න ඕනේ සමාන්තර ආශ්‍රයක් ඇතුළේ ඔන්න අපේ උමනාව ඉවරයි නේද දැන් නම ආදානය කරගත්තා වයස ආදානය කරගත්තා නම ඩිස්ප්ලේ කරා වයස ඩිස්ප්ලේ කරා දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ ඒත් ඉවර වීම අපි ඉන්ඩිකේට් කරන්නේ අවසානය නැත්නම් end කියන වචනය පාවිච්චි කරලා ඔන්න අපේ ෆ්ලෝ chart එක පළවෙනි ෆ්ලෝ chart එක ඇඳලා ඉවර වෙනවා තේරුණාද මේක හැමෝටම ඕක පැස්කල් එකේ තියෙන්නේ ওই විදිහටම සිම්බල් වලින් නෑ පැස්කල් වල පුතේ අපි ටයිප් කරන්න ඕනේ පැස්කල් එකේ තියෙනවා කීවර්ඩ්ස් කියලා જાතියක් මූලපද කියලා ඒ කීවර්ඩ්ස් පාවිච්චි කරලා එතකොට ඒකේ තියෙනවා දෙයක් ඉන්පුට් කරනවා නම් මෙන්න මේ කීවර්ඩ්ස් ටික පාවිච්චි කරන්න දෙයක් අවුට්පුට් කරනවා නම් මෙන්න මේ කීවර්ඩ්ස් ටික පාවිච්චි කරන්න ඕනේ එහෙම පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක හදන්න right එතකොට දැන් ප්‍රෝග්‍රෑමර්ට මේ ප්ලෑන් එක දුන්නම ප්‍රෝග්‍රෑම ඒක දිහා බලාගෙන එයා පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා මේ ක්‍රියාව සිද්ධ කරන විදිහ කරනවා. දැන් ඇත්තටම මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ප්‍රෝග්‍රෑමර්ට මෙහෙම ප්ලෑන් එකක් ඕනේ නැහැ. එයාට ඒක හිතින් කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ සිස්ටම් එක නැත්නම් ඔයාගේ software එක ගොඩක් සංකීර්ණ වෙනකොට මේ වගේ දෙයක් අනිවාර්යෙන් වැදගත්. මොකද එයා බලන්න ඕනේ මොන විදිහටද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. right name age එකක් input කරන්න ඕනේද සතික පුතේ අහලා තියෙන ප්‍රශ්නේ මට පැහැදිලි නැහැ name age එකක් input කරන්න ඕනේ සතික කියන්නේ මේ දෙන්නම එක input එකක් ඇතුළේ ලියන්න බැරිද කියන එකද පුතේ අහන්නේ නෑ සර් ඔය ඩිස්ප්ලේ කිව්වම අපිට නමක් කියන්නේ දාන්න බැරිද? ඒ කියන්නේ ඩිස්ප්ලේ සමන් මේ වගේ දෙයක්ද? ඔව් සර්. නෑ ඒක බෑ. හොඳ ප්‍රශ්නයක් සතික ඇහුවේ. දැන් අපි නමකට විතරක් කොටු වුණොත් සතික ප්‍රශ්න තියෙන දැන් මේ ප්‍රෝග්‍රෑම් එක සතික පාවිච්චි කරොත් සතිකට නම ඇතුළත් කරන්න කියලා දැක්කම සතික ඇතුළත් කරන්නේ සතික කියන නම නේද? ඔයාගේ නම. මම දැක්කොත් මම ඇතුළත් කරන්නේ මගේ නම පුතේ. ඒක නිසා අපි ඔය values අපි ඔයාලට කියනවා concrete values කියලා. concrete value කියලා කියන්නේ වෙනස් කරන්න බැරි දේවල්. concrete values අපි දාන්නේ නැහැ. අපි මේක ලියන්නේ පොදුවේ. එතකොට මේ නම ඇතුළත් කරන්නේ කොහම කැමති නමක් වෙන්න පුළුවන්. වයස ඇතුළත් කරන්නේ කොහම කැමති වයසක් වෙන්න පුළුවන්. එතකොට මේක කියන්නේ ඇතුළත් කරපු නම, input කරපු නම පෙන්වන්න. input කරපු age එක පෙන්වන්න. එතකොට සතික ඇතුළත් කරන්න පුළුවන් නේද? සතික නම විදිහට 16යි age එක විදිහට. මම ඇතුළත් කරන්න පුළුවන් ලක්තරු නම විදිහට නේද? වයස කීයක් විතර ඇති කියලා හිතන්නේ සර්ට. නේද? 35 කියන එක age එක විදිහට. right? එහෙම දුන්නම මම ප්‍රෝග්‍රෑම් එක රන් කරාම මට දකින්න හම් වෙන්නේ ලක්තරු ඊට යටින් 35. සතික රන් කරාම සතිකට දකින්න හම් වෙන්නේ සතික ඒක යටින් 16. change වෙන්න පුළුවන් සතික. තේරුණාද? ඒකයි අපි variables පාවිච්චි කරනවා කිව්වේ පුතේ. clear ද සතික? හරි සර්. right. හරි. මට පොඩ්ඩක් දැන් confirm කරන්න මේ කරපු වැඩේ හැමෝටම තේරුණාද කියලා? chat එකේ message එකක් එවන්න ඕකේද කියලා? මට respond එක අවශ්‍යයි. නැත්තම් ගිය සතියේත් මම කියලා ඇති වැඩේ කරගෙන යන්න අමාරුයි නැත්තම්. right good හොඳයි හරි දැන් එහෙනම් කට්ටියත් එක්කම මේක පොඩ්ඩක් ලියාගමු හරි ඔන්න තියෙනවා ප්‍රශ්නේ උත්තරේ දෙකම
හරි කොපි කරගන්න පොතට මේක එතකොට පළවෙනි එක්සාම්පල් එක right ඒක පළවෙනි එක්සාම්පල් එක විදිහටම කොපි කරගන්න දැන් සිංහල අය සිංහලෙන් ලියන්න ඉංග්‍රීසි අය ඉංග්‍රීසියෙන් ලියන්න ප්‍රශ්නයක් නැහැ මේ නම වයස කියන ඒවා ඕගොල්ලෝ රවුන්ඩ් කරගන්න යන්න එපා පුතේ. එතකොට වැරදි සිම්බෝල්ස් එන්න පුළුවන්. ඒ මම නම වයස කියන එක මම රවුන්ඩ් කරලා පෙන්නුවේ ඔයගලන්ට වේරියබල් එක කියන එක ඉන්ඩිකේට් කරන්න ඕන නිසා. right? ඔයගොල්ලෝ නම වයස කියන ඒවා රවුන්ඩ් කරගන්න නැතුව අදාළ හැඩය ඇතුලේ මේක ඉවර කරගන්න.
හරි මේ දැන් මං හිතන්නේ දරුවෝ දෙන්නෙක් එකතු වුණා සෙෂන් එකත් එක්ක පුතේ අපි පහට පහට ක්ලාස් එක පටන් ගත්තේ හිටපු දුවෙක් පුතෙක්ද දන්නේ නැහැ. අලුතෙන් නම් ආවේ පොඩ්ඩක් රෙකෝඩින් එක රෙෆර් කරන්න රෙකෝඩින් එක දානවා අද රැයට. සර් රෙකෝඩින් දානවා සර්. ඔව් රෙකෝඩින් එක පුතේ වෙබ්සයිට් එකේ තියෙනවා මම අර පටන් ගන්නකොට පෙන්නුවේ. සර්. මං ඉවර වෙන්න කලින් මේ පෙන්නන්නම්. වගේ සර් ඒක එන්න පරක් වුණා. හරි පුතේ මං ඉවර වෙන්න කලින් පෙන්නන්නම් කොතනද රෙකෝඩින් එක තියෙන්නේ කියලා. එතකොට ගිහින් එතන පොඩ්ඩක් රිෆර් කරන්න. අද එක වැටෙන්නේ අද රැයට හෝ හෙට උදේට. හොඳේ? සර්. හරි ඉවරද හැමෝම? මම පොඩ්ඩක් මෙයා උඩට කරනවා කරලා මම ඊළඟ ප්‍රශ්නේ ලියනවා. වැඩේ ඉවර කට්ටියට ප්‍රශ්නේ පටන් ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි question එක වෙන්නේ. right? question 1.
සර් ඔව් පුතේ. සර් දැන් එතකොට සර් පැස්කල් වලින් ධන සංඛ්‍යා දෙකක් කරගත්තාම මෙයා ඒක ස්ලෝ කරගන්නවා. නෑ අපි කියන්න ඕනේ දැන් දැන් මේ කියලා තියෙන ෆ්ලෝ chart එකේදී අපි කියන්න ඕනේ සංඛ්‍යා දෙක ඉල්ල ගන්න කියලා කියන්න ඕනේ එකතු කරන්න කියලා කියන්න ඕනේ ටෝටල් එක ඩිස්ප්ලේ කරන්න කියලා කියන්න ඕනේ. ඒතරවා නිවැරදි සංකේත පාවිච්චි කරලා අරගන්න එක ඉන්පුට් කරගන්න එක පාවිච්චි කරන්න ඕනේ. ප්‍රොසෙස් එකක් එනවා උතනදී සංඛ්‍යා දෙක එකතු කරගන්න කියන එකේදී. රයිට් ඊළඟට ප්‍රතිදානයක් එනවා. ටෝටල් එක පෙන්වන්න කියන එකේදී. රයිට් try කරලා බලන්න තනියෙන්. කලබල නැතුව try කරලා බලන්න. වරදින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. පැන්සලකුයි මකනිකුයි විශේෂයෙන් පැන්සලක් පාවිච්චි කරන්න. එතකොට ඔයගලන්ට වැරදි හදාගන්න පුළුවන්. වටිනම දේ තමයි වරදින්නේ කොතනද කියලා හදාගන්න එක. right? හරි මම දැන් 5:58යිනේ අපි 6:05ට ඕක අඳිමු ඊට කලින් ඇඳලා ඉවරුනොත් කට්ටිය මට ඇඳලා ඉවරයි කියලා කියන්න කලබල නැතුව try කරන්න right හොඳයි එක්කෙනෙක් දැනටම ඉවරයි බොහොම හොඳයි right හොඳයි කීප දෙනෙක්ම ඇඳලා ඉවරයි හරි අපි අනිත් අයට පොඩි වෙලාවක් දෙමු තව දැන් හොඳට මතක තියාගන්න අඳිනකොට මොනවා හරි දෙයක් තේරෙන්නේ නැත්නම් නැවතත් අහන්න right විශේෂයෙන් මම දැන් ඇඳගෙන යනකොට මොනවා හරි දෙයක් අමාරු වුණොත් අහන්න මම අඳින දෙයකදී ඔයාට නේද සැකයක් ආවොත් ඇයිස ඒකට මේ හැඩය යන්නේ ඇයි මෙහෙම ලිව්වේ ඒව අහන්න පුළුවන් ඕගලන්ට right හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ප්‍රශ්න අහන එකෙන්ම තමයි ඕගොල්ලෝ කරන වැඩේට පුරුදු වෙන්නේ
right ඔයාව sharp වෙන්නේ right ඒක නිසා මොනම ප්‍රශ්නයක්වත් හිතට එන කිසිම ප්‍රශ්නයක්වත් ඔහේ අතහැරලා දාන්න එපා පළවෙනි දේ ඔයා හිතන එක ඒක තමයි හොඳම දේ හිතලා ඔයාට figure out කරගන්න බැරි නම් යාළුවෙක්ගෙන් අහන්න ඒත් ප්‍රශ්නයක් නෑ අහලා ක්ලියර් කරගන්න එහෙමත් ක්ලියර් කරගන්න බැරි නම් මගෙන් අහන්න right ඔය කියන ඔප්ෂන්ස් ඔක්කොම තියෙනවා ඔයගලන්ට ඒක try කරලා හරියට මේක ඔලුවට දාගන්න එච්චරයි වෙන්න ඕනේ හරි කීප දෙනෙක්ම ඇඳලා ඉවරයි කියලා මට ඒවල තියෙනවා අපි තව විනාඩි 2කින් දෙන්නේ 3කින් දැන් 5:59යි 6:02 වෙනකොට අපි මේක අඳින්න පටන් ගන්නවා right right හරි ඔන්න මම දැන් අඳින්න පටන් ගන්නවා දැන් ප්‍රශ්නෙට උත්තර ලියලා ඉන්නවනම් පොඩි වෙලාවකට නතර කරලා මම කරගෙන යන දේ බලන්න right හරි එතකොට අපේ උවමනාව මොකද්ද ධන සංඛ්‍යා දෙකක් අරගෙන ඒවායේ එකතුව ප්‍රතිදානය කිරීම හරි මම මේකට එන්න කලින් පොඩි දෙයක් කලින් ෆ්ලෝ chart එකට අදාළව කියන්නම් මම දැන් මේ මෙතන පුතේ මතකනේ නම ඇතුළත් කරන්න කියලා වෙනම ලිව්වා. වයස ඇතුළත් කරන්න කියලා වෙනම ලිව්වා. දැන් අවශ්‍ය නම් පුළුවන් අපිට මේ දෙකම එක ඉන්පුට් බොක්ස් එකක ලියන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නම ඇතුළත් කරන්න ඊට යටපේලිය වයස ඇතුළත් කරන්න. එම කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ඕන තරම් ඉන්පුට්ස් ලියන්න පුළුවන් එක ඉන්පුට් බොක්ස් එකක් ගාව. හැබැයි ඒ ටික මේ එක පෙළට සිද්ධ වෙන ඉන්පුට්ස් ටිකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නම ඇතුළත් කරන්න කියලා තවත් වැඩ ගොඩක් කරලා ඊට පස්සේ නම් වයස ඇතුළත් කරන්න ඉන්නේ. එතකොට බෑ ඔයාට මේ දෙක එකක ලියන්න. right? එක ළඟ සිද්ධ වෙන්න ආදාන ටික ඔක්කොම එක ආදාන කොටුවක ලියන්න පුළුවන්. right? මම මේක වෙන් කරලා ලිව්වේ ඕගල්ලන්ට අර මේක ඔලුවට දාගන්න පහසුව සඳහා. දැන් මම මෙතනදී පොඩි දේවල් දෙකක් කරනවා. බලන්න මේ මේක මම දෙවිදියකට ඔයගලන්ට ඇඳලා පෙන්නනවා. right එතකොට මේ පළවෙනි විදිය මම මේ අඳින්නේ right ඒකට මම කියනවා පළමු ක්‍රමය කියලා right එක ක්‍රමය right හරි මොකද මම කරන්නේ ස්ටාර්ට් කරන්න ඕනේ ඊළඟට මොකද කරන්නේ අපි කියලා තියෙන පරිශීලකයන්ගෙන් ධන සංඛ්‍යා දෙකක් ලබා ගන්න එහෙනම් ස්ටාර්ට් කරාම අපිට වුමනා වෙන දේ දැන් අපි තමයි ප්‍රෝග්‍රෑම් එක අපේ ඉස්සරහා යූසර් වාඩි වෙලා ඉන්නවා එනම යූසර්ට පණිවිඩයක් දෙන්න ඕනේ මට ධන සංඛ්‍යා දෙකක් දෙන්න කියලා නේද හරි එහෙමනම් මට ලියන්න පුළුවන් මේ විදිහට ධන සංඛ්‍යා දෙකක්
ලබා ගන්න. මම ඉංග්‍රීසි ප්‍රශ්න ලියනකොට ඇත්තටම take two positive numbers කියලා ලියවෙන්න ඕනේ. ඒක මගේ අතින් මග ඇරලා තියෙනවා. මම මෙතන පොඩ්ඩක් හදනවා. ඉංග්‍රීසි මීඩියම් කරන දුවල පුතාලා පොඩ්ඩක් ඒක හදාගන්න. positive take two positive numbers වෙන්න ඕනේ. take two positive numbers. හරි. ඒතර මම මෙතන ඉංග්‍රීසියෙන් ලියනවා නම් obtain නැත්නම් enter කියලා ලියන්න පුළුවන්. obtain two positive numbers. මේක ආදානයක්. එහෙනම් සමාන්තර ආශ්‍රයක් අඳින්න ඕනේ. දැන් මේ flow chart අඳින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. no problem. පළවෙනි ධන සංඛ්‍යාව ලබා ගන්න, දෙවෙනි ධන සංඛ්‍යාව ලබා ගන්න. දැන් මම ඊළඟට දෙවෙනි ක්‍රමය අඳිනකොට ඒක තමයි පාවිච්චි කරන්න ඉන්නේ පුතේ, right? අනිත් එක මේ දැන් ඔයගොල්ලෝ පුතේ මේවට හැඩ අඳිනකොට හැඩය ඇඳලා හැඩය ඇතුලේ කොහොම හරි පොඩියට ලියන්න try කරන්න එපා. පැහැදිලිව මේක ලියලා වට කරලා හැඩය අඳින්න. ඒක තමයි ඔයගලන්ට හොඳම විදිය. right? හරි. ධන සංඛ්‍යා දෙකක් ලබා ගන්න. දැන් ඊළඟට මොකද කරන්නේ? අපේ ඌමනාව තියෙන්නේ මෙයාගේ එකතුව ප්‍රතිදානය කරන්න. නේද? total එක. එතකොට එකතුව ප්‍රතිදානය කරන්න නම් දැන් ඔයා කම්පියුටර් එකනේ. ඔයා යූසර්ට පෙන්නුවම ධන සංඛ්‍යා දෙකක් ආදානය කරන්න. නැත්නම් ධන සංඛ්‍යා දෙකක් ලබා දෙන්න නැත්නම් ලබා ගන්න කියලා. යූසර් මොකද කරන්නේ? නම්බර්ස් දෙකක් දෙනවා. පොසිටිව් නම්බර්ස් දෙකක් දෙනවා. දුන්නායින් පස්සේ ඔයා යූසර්ට පෙන්වන්න ඕනේ එකතුව. යූසර්ට පේන්නේ, කියන්නේ මොනිටර් එකේ print කරන්න ඕනේ එකතුව. ඒතර මොනිටර් එකේ එකතුව print කරන්න නම් ඔයා විසින්, ඔයා කියන්නේ කවුද? කම්පියුටර් එක. කම්පියුටර් එක විසින්, ප්‍රෝග්‍රෑම් එක විසින් මේ සංඛ්‍යා දෙක එකතු කරලා එකතුව අරගන්න ඕනේ නේද? නැත්නම් නිකම්ම අරගන්න බැහැනේ නේද? ඔයාට කවුරු හරි යාළුවෙක් කිව්වොත් 10යි 20යි එකතුව කියන්න කියලා ඔයා 10යි 20යි හිතින් එකතු කරනවා. 10යි 20යි 30යි කියලා තමයි ඔයා 30 කියලා කියන්නේ. අන්නේ 10යි 20යි හිතින් එකතු කරන එක ප්‍රෝග්‍රෑම් එකට අපි කියනවා කරන්න කියලා. right? ඒත් ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නේ එහෙනම්? මේක ප්‍රොසෙස් කරන්න ඕනේ. ප්‍රොසෙස් කරන එක අපි කොහොමද ලියන්නේ? නැත්නම් අපි පෙන්වන්නේ කොහොමද? ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. නේද? රෙක්ටැන්ගල් එකක් ඇතුලේ. මොකද්ද මේකට දාලා තියෙන ප්‍රොසෙස් එක? බොහොම සරලයි. ධන සංඛ්‍යා දෙක එකතු කර මුළු එකතුව ලබා ගන්න. right? ඔකට සරලව කියන්න පුළුවන්. right? කොහොමද අපි කියන්නේ? ඒක බොහොම කෙටියෙන් අපිට කියන්න පුළුවන්. ධන සංඛ්‍යා දෙකෙහි එකතුව ලබා ගන්න. නේද? සර්. ඔබදේ දැන් ඔය ධන සංඛ්‍යා දෙකක් ලබා ගන්න කිව්වට පස්සේ ඒක ඔව්. අපිට ලියන්න බැයිද මේ එක තිරයේ පෙන්වන්න කියලා එකතුව ලබා ගන්න කියලා එහෙම බැයිද? පැහැදිලි නෑ පුතේ. ඒ ධන සංඛ්‍යා දෙකක් ලබා ගන්න කියන එක ලියනවා. ඊට පස්සේ ධන සංඛ්‍යා දෙක අර තිරයේ පෙන්වන්න එහෙම. උවමනාවක් තියනවද ධන සංඛ්‍යා දෙක තිරේ පෙන්වන්න? ඒ කියන්නේ දැන් අපි ලියන්න ඕනේ පුතේ අපේ උවමනාවට අදාළවනේ. අපි උවමනාව යූසර්ගෙන් නම්බර්ස් දෙකක් අරගෙන ඒක එකතු කරන එකනේ. එකතු කරලා එකතුවනේ අපි පෙන්වන්නේ. පුතා කියන්නේ දැන් මේ යූසර් ටයිප් කරනකොට ඒක මොනිටර් එකේ පේන එකද? ඔව්. ඒක ඕනේ නැහැ. ඒක යූසර්ගේ ක්‍රියාවලියක්නේ. යූසර් කීබෝඩ් එකෙන් ටයිප් කරනකොට මේක පෙන්වන්නේ. එතකොට ඒක ප්‍රෝග්‍රෑම් එකට අදාළව තියෙන දෙයක් නෙවෙයි. යූසර් කීබෝඩ් එකේ ටයිප් කරනකොට ඒ ටයිප් කරන එක මොනිටර් එකේ පෙන්වන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් නෙවෙයි, ඔපරේටින් සිස්ටම් එකෙන්. තේරුණාද? එයා ඔව් සර්. කීබෝඩ් එකේ දේවල් ටික මැනේජ් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක. අපි කීබෝඩ් එකේ ටයිප් කරන දේවල් අපිට තිරේ පෙන්වන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් නෙවෙයි, ඔපරේටින් සිස්ටම් එකේ එකතුලා. ඔපරේටින් සිස්ටම් එක කියනවා අන්න යූසර් මොනවද ටයිප් කරනවා කීබෝඩ් එකේ. මොනිටර් එක ඔයා ටයිප් කරන එක පෙන්වන්න. ඕපන් කරලා තියෙන ඇප්ලිකේෂන් එකේ පෙන්වන්න. ඒක ඔපරේටින් සිස්ටම් එක කරන එක. අපි අපේ ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ අර ප්‍රශ්නය අහන එක නේද? ධන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න. තේරුණා? ඔව් සර්. right? හරි. එතකොට දැන් අපේ process එක අපි ලියනවා. ධන සංඛ්‍යා දෙකේ එකතුව ලබා ගන්න. අපි ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. calculate the total of two positive numbers.
හරි. දැන් මේක මොකද්ද? process එකක්. process එක කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රයක තමයි එන්න ඕන. කවුරු හරි පුතේ කතක් උස්සලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න excuse කරලා. right හරි. ඔන්න අපි එකතු අරගෙන ඉවරයි. දැන් මොකක්ද තියෙන්නේ? බොහොම සරලව එකතුව ප්‍රතිදානය කරන්න තියෙන්නේ. නේද? එහෙනම් අපි මෙතන ලියනවා එකතුව ප්‍රතිදානය කරන්න. output total. හරි. දැන් අපේ උමනාව හරි නේද? ධන සංඛ්‍යා දෙකක් ගත්තා. එකතු කරා, එකතුව ප්‍රතිදානය කරා. එහෙනම් අපිට තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක end කරන්න. තේරුණාද මේ කරපු එක? කන්ෆර්ම් කරන්න තේරුණාද කියලා? right very good. හොඳයි. මේ බලන්නකෝ මේක ලියන්න පුළුවන්. දැන් මම වඩාම රෙකමන්ඩ් කරන ක්‍රමය සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවොත් ෆ්ලෝ chart එකක් කරන හොඳම විදිහ මොකක්ද කියන එක ඔයගලන්ට හම්බෙන්නේ මේ ක්‍රමය. ඒ කියන්නේ ෆ්ලෝ chart එකක වේවා සූඩෝ කෝඩ් එකක වේවා රෙකමන්ඩ් කරන හොඳම ක්‍රමය තමයි විස්තර කිරීම. එතකොට ඒක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපිට ඕනම් පුළුවන් මේකට මැත්ස් පොඩ්ඩකුත් ගාවලා වැඩේ කරන්න. මැත්ස් පොඩ්ඩක් ගාවනවා කියන්නේ මොකද්ද? මේ එකතු කරනවා වගේ දේවල් අපිට මැතමැටිකල් ඔපරේටර්ස් පාවිච්චි කරලා එකතු කිරීම අඩු කිරීම ලකුණු පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. ඒ ක්‍රමේ තමයි මම දෙවෙනි ක්‍රමයෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. right? මම දෙවෙනි ක්‍රමෙත් ඇඳලා ඊට පස්සේ ඔයගලන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න මම කතා කරගෙන යන අතරේ අඩුපාඩු හදාගත්තත් කමක් නැහැ. දෙවෙනි ක්‍රමෙත් මම දැන් අඳිනවා. ඒක ඕගොල්ලෝ දෙවෙනි ක්‍රමේ විදිහට නෙවෙයි නම් කරලා තියෙන්නේ දෙවෙනි ක්‍රමයේ අඳ ගන්න. පළවෙනි ක්‍රමයේ විදිහට නෙවෙයි නම් කරලා තියෙන්නේ පළවෙනි ක්‍රමයේ අඳ ගන්න. right? මේක හැම එකටම කරන්න අවශ්‍ය නැහැ. මට මේ පෙන්වන්න උවමනා වෙලා තියෙන්නේ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කියන එක විතරයි. right? ඔන්න මම දෙවෙනි ක්‍රමයේ අඳිනවා. right දෙවෙනි ක්‍රමේ පරණ පුරුදු විදිහට ස්ටාර්ට් කරා ආරම්භය ස්ටාර්ට් කන්ටිනියු කරනවා මම මෙතන ටිකක් විශේෂ විදිහකට මේක ලියනවා බලන්නකෝ right මොකද මම ලිව්වේ ධන සංඛ්‍යා දෙකක් ලබා ගන්න එය x හා y ලෙස සලකන්න ටිකක් විස්තරාත්මකයි ඉංග්‍රීසි වලින් ලියනවා නම් obtain two positive numbers positive values කියලා අපි ගමු values and consider them as x and y. මේක input එක. දැන් මට මෙහෙම ලියාගත්තම තියෙන වාසිය තමයි මට ඊළඟ ටික මේ x and y එක්ක වැඩ කරන්න පුළුවන්. දැන් මට මේ process එක ලියන්න පුළුවන් බොහොම සරලව total equals x plus y කියලා. ඔන්න මගේ process එක කෙටි වුණා. දැක්කද? ඊට පස්සේ මට output එක ලියන්න පුළුවන් output total තේරෙනවද අපේ කාලය පොඩ්ඩක් ඉතිරි වෙනවා ඊට පස්සේ මට පුළුවන් මෙයා වෙන් කරන්න
එතකොට සිංහලෙන් ලියනකොට මේ total සමානයි x + y කියන එක ඔයා කිව්වනම් x හා y ලෙස සලකන්න කියලා. ඔයාට මෙතන මේ ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් එකතුව සමානයි x + y කියලා ගන්නත් පුළුවන්. මෙතන නම් අපිට ලියන්න වෙනවා නේද? එකතුව නම් ඔයා පාවිච්චි කරේ එකතුව ප්‍රතිදානය කරන්න. ඊට පස්සේ අවසානය. ඕක තමයි දෙවෙනි ක්‍රමය. right? මේ ක්‍රමෙත් පොඩ්ඩක් හුරු වෙන්න. මොකද ඔයගලන්ගේ විභාගයට එන ගොඩාක් ප්‍රශ්න තියෙන පුතේ මේ ආකාරයට. right? ඒ නිසා අර mathematical operators අරගෙන ගොඩක් සංකීර්ණ කරන්න නැතුව විස්තර කරලා ලියන්නේ නැතුව මේ පොඩි operators වලින් වැඩේ කරගෙන යන විදිහක් තියෙනවා. හරි. එක ක්‍රමය කරගත්තේ නැති කට්ටිය එක ක්‍රමය කොපි කරගන්න. එක ක්‍රමයකට කරපු අය වැරදි තියෙනවා නම් හදාගන්න. මම තව විනාඩි 2කින් දෙක ක්‍රමය පෙන්නනවා. හරි මම පොඩ්ඩක් උඩට ගන්නවා. හරි මම තව චුට්ටක් උඩට කරලා ඊළඟ ප්‍රශ්නේ ලියනවා බලන්න මේක පුළුවන්ද කියලා. දැන් උඩ කරපු ගාන වගේමයි මේක පොඩි වෙනස්කමයි තියෙන්නේ. right මේක දෙවෙනි question එක.
හරි try කරන්න. අගයන් 3ක් ගන්න කියනවා. total එකයි සාමාන්‍ය අගයයි. average එකයි display කරන්න කියලා කියනවා. සර් ඍජු කෝණාශ්‍රයක් වෙන්නේ මේ process එකකටද? process එකකට. ඔව්. ක්‍රියාවලියකට process එකකට. output ඒවා වෙන්නේ මොකටද? input output පෙන්වන්නේ මොනවයින්ද? සමාන්තර ආශ්‍රයකින්. හා සර්. ඉවර නම් මට කියන්න. right එක්කෙනෙක් ඉවරයි.
හරි දෙන්නෙක් ඉවරයි. කුසල් තුන් දෙනෙක් ඉවරයි. කුසල් අත ඉස්සුවා පුතේ ප්‍රශ්නයක් අහන්න තියෙනවද නැත්නම් වැරදිලාද? වැරදිලා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් වෙලාව 6:27 නිසා අපිට තව විනාඩි 3ක් විතරක් තියෙන නිසා මම මේ ටික ලබන සතියේට කතා බහ කරන්න ඉඩ තියෙනවා. දැන් කට්ටිය ලීව් වෙන්න කලින් මම අර කියපු දේ මට කරන්න ඕනේ. ආයෙසරයක් මම පොඩ්ඩක් පෙන්නන්නම් රෙකෝඩින්ග්ස් එන්නේ කොතනටද කියන එක. රයිට් ඔයගොල්ලෝ යන්න ඕනේ. මේක දැන් කතා කරන්නේ නැද්ද? නෑ අපි තාම කට්ටිය ඉවර වෙලා නැති නිසා පුතේ අපි ඊළඟ දවසේ පටන් ගන්නකොට ඔක කතා කරමු. රයිට් මට ඇඳලා පොඩ්ඩක් කතා කරන්න වෙලාව යන නිසා මම දැන් තව ක්ලාස් එකකට ලෑස්ති වෙන්න ඕනේ. ඒක නිසා මම චුට්ටක් මේක පෙන්නලා අදට සෙෂන් එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ යන්න ඕනේ වෙබ්සයිට් එක තමයි starlabs.lk. එතනට ගියාම lesson recording වල නැනපෙත recordings කියන තැනට යන්න. ඒකේ නැනපෙතට අදාළව තියෙන හැම රෙකෝඩින් එකක්ම තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ රෙකෝඩින්ස් ටික තියෙන්නේ page එකේ පහළට වෙන්න. මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ grade 11 IC grade 11 sessions කියලා තියෙන තැන. එතකොට මෙතන මේ කෙලවරේ තියෙන icon එක මෙන්න මෙයාව. right මේ ඉරි කැලි තුනකුයි play button එකකුයි වගේ තියෙන. එයාව click කරාම දැනට මම අප්ලෝඩ් කරලා තියෙන lessons ටික දැන් ඔයගොල්ලන්ගේ ගිය සතියේක විතරයි තියෙන්නේ. මේ සතියේක අද රැට හෝ හෙට උදේ වෙනකොට වැටේවි මෙතනට. එතකොට ඒක එන්නේ මේකට උඩට. ඒ කියන්නේ latest මේක තමයි උඩින් තියෙන්නේ. එතකොට ඒක ක්ලික් කරලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. right ඒක නිසා ඕක ඔළුවේ තියාගන්න. යාළුවෝ ඉන්නවනම් මේක පාඩම ක්ලියර් නැති කවුරු හරි ඒගොල්ලන්ටත් කියන්න බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. right එහෙම බලලා දේවල් තියෙනවා නම් ඩිස්කස් කරන්න ඕගොල්ලෝ කියලා දෙන්න. right ඒ දේවල් බලා ගන්න. මම එහෙනම් අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. මේ ප්‍රශ්නේ තමයි ඊළඟ දවසේ පටන් ගත්ත ගමන් අපි කතා බහ කරන්න පටන් ගන්න. right දැන් ලීව් වෙන්න කලින් එක වැඩක් තියෙනවා. සිංහලද ඉංග්‍රීසිද කියන එක මට සිංහල ඉංග්ලිෂ් කියලා දැම්මම නම් හොඳටම ඇති. ගොඩක් ටයිප් කරන්න ඕනේ නැහැ. සිංහල ඉංග්ලිෂ් කියලා දාන්න මට account එක ඕන වෙයි. මේ week එක ඇතුළත මම ඔයගලන්ට WhatsApp group එකේ link එක එවනවා. ඒක click කරලා group එකට add වෙන්න. right එතකොට ඒක click කරාම ඕනම කෙනෙකුට add වෙන්න පුළුවන්. ඔව් ඒ දේවල් ටික ඒ වගේම තමයි අද අන්තිම දවසනේ නේද? ලබන 2021 අවුරුද්ද ඔයගලන්ට සම්පූර්ණයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක නිසා නිරෝගිමත් 2021ක් කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒක නිසා 2020ට වඩා 21 ගොඩක් හොඳ වෙමු කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. right හරි. එහෙනම් ගිහිල්ලා එන්න. good night. ලබන සතියේත් මේ වෙලාවටම තමයි right. හරි. medium එක දාලා යන්න හැමෝම. හරි. thank you very much. good night.